අද අපි ඉගෙන ගන්නේ මුහුම්කරණය කියන විෂය කොටස. ඉතින් මේ මාතෘකාව ගත්තහම ගොඩක් දෙනෙක් වැරදියට තේරුම් ගන්න විෂය කොටසක් වශයෙන් මේ කොටස හඳුන්වන්න පුළුවන්. නමුත් ඕනෑම දෙයක් ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි එම කොටස රසායන විද්‍යාවට ඇතුළත්වීමට හේතු ඉගෙන ගැනීම. ඉට අපි මුලින්ම බලමු මේ මුහුම්කරණය කියන සිද්ධාන්තය රසායන විද්‍යාවට ඇතුළත් වෙන්නේ කුමන ආකාරයෙන්ද කියලා. අපි උදාහරණයක් ගමු. බෙරිලියම් කියන පරමාණුව ගත්තහම ඔගොල්ලෝ දන්නවා බෙරිලියම්ගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය තමයි 1s2 2s2 කියලා කියන්නේ. මෙයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අපි ඇඳලා බැලුවොත් එහෙම දෙවනි ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටම තුල ඉලෙක්ට්‍රෝන දෙකක් නිරූපණය කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා මේ බෙරිලියම් පරමාණුව තුල කිසිදු වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් දකින්න ලැබෙන්නේ නැහැ. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලයම තියෙන්නේ යුගල් ඉලෙක්ට්‍රෝන විදියට. නමුත් ඔයගොල්ලෝ දන්නවා බෙරිලියම් ක්ලෝරින් පරමාණුත් සමග එකතු වෙලා BeCl2 කියන අණුව සාදනවා කියලා. මේ BeCl2 අණුව අපි ඇඳලා බැලුවොත් එහෙම ඔයගොල්ලෝ ලුයිස් ෆියු අදින වෙලාවේදී මේ BeCl2 ඇඳා බෙරිලියම් පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝනයක් ක්ලෝරින් පරමාණුවත් එක්ක එකතු වෙලා එක බන්ධනයක් නිර්මාණය වෙනවා. ඒත් එක්කම බෙරිලියම්ගේ තවත් ඉලෙක්ට්‍රෝනයක් තවත් ක්ලෝරින් පරමාණුවකුත් සමග එකතු වෙලා තවත් බන්ධනයක් නිර්මාණය වෙනවා. ඉතින් මෙතන තියෙන අමුතු තත්ත්වය තමයි බෙරිලියම්ගේ කිසිදු වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් නැතුව කොහොමද බෙරිලියම් බන්ධන දෙකක් හැදුවේ? අපි හොඳ ආකාරවම දන්නවා යම් කිසි බන්ධනයක් හැදෙන්න නම් වියුග්ම ඉලෙක්ට්‍රෝන පැවතීම අත්‍යවශ්‍යයි. මොකද බන්ධනයක් හැදෙනවා කියලා කියන්නේ කාක්ෂික අතිච්ඡාදනය වීමක් සිද්ධ වෙනවා කියන එක. කාක්ෂික අතිච්ඡාදනය වෙන්නේ කාක්ෂිකයක් තුල තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් වීමට ගන්න උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන්. ඉතින් බෙරිලියම්ගේ මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන රහිතතාවය සහ බෙරිලියම් මේ බන්ධන දෙකක් නිර්මාණය කිරීම විද්‍යාඥයන්ට ගැටලු සහගත තත්ත්වයක් වුණා. ඉතින් විද්‍යාඥයෝ කල්පනා කරන්න පටන් ගත්තා කොහොමද බෙරිලියම් වියුග්ම ඉලෙක්ට්‍රෝන නැතුව මේ විදිහට බන්ධන හදන්න කියලා. ඉතින් මුලින්ම යෝජනා වෙච්ච දෙයක් තමයි මේ බෙරිලියම් මේ සාමාන්‍ය අවස්ථාව එහෙම නැත්නම් මේ භූමි අවස්ථාව ගත්තාම මේකට අපි කියනවා භූමි අවස්ථාව කියලා. භූමි අවස්ථාවේ වියුග්ම ඉලෙක්ට්‍රෝන නැති වුණත් මෙයා උත්තේජිත අවස්ථාවේ එහෙම නැත්නම් යම්කිසි කුඩා ශක්තියක් අරගෙන මේ 2s ඉලෙක්ට්‍රෝනයක් 2p කියන කාක්ෂිකයට ගියපු අවස්ථාවකදී අපි ඇඳලා බලමු ඉලෙක්ට්‍රෝන සටහනක් මේ වගේ අවස්ථාවකදී අන්න එතකොට වියුග්ම ඉලෙක්ට්‍රෝන දෙකක් ඕගොල්ලන්ට දකින්න ලැබෙනවා. ඉතින් විද්‍යාඥයෝ හිතුවා මුලදී බෙරිලියම්ගේ භූමි අවස්ථාව නැතුව බෙරිලියම්ගේ උත්තේජිත අවස්ථාවේදී 2s ගේ යුගල් අතින් ඉලෙක්ට්‍රෝනයක් 2p කාක්ෂිකයකට ගිහිල්ලා මේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය පාවිච්චි කරමින් එහෙම නැත්නම් වියුග්ම ඉලෙක්ට්‍රෝන යුගලය පාවිච්චි කරමින් මේ බන්ධන හැදෙනවා ඇති කියලා කල්පනා කරා. නමුත් මේ හැකියාවත් වෙන්න බැරි දෙයක් කියන එක විද්‍යාඥයෝ පැහැදිලි වුණා කොහොමද මේ BeCl2 බන්ධනයේ මේ බන්ධන දෙකම සැලකුවාම මේ බන්ධන දෙකේම ගතිගුණ අතින් මේ දෙන්න සරු සමයි. මේ බන්ධනවල දිග ගත්තහම හැඩය ගත්තහම මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වෙන ප්‍රමාණය ගත්තහම මේ බන්ධන යුගලයම සර්ව සම බන්ධන යුගලයක් විදිහට තමයි අවට පරිසරය අපිට දකින්න ලැබෙන්නේ. එහෙනම් මේ BeCl2 අණුව හදන්න බෙරිලියම්ගේ එක ඉලෙක්ට්‍රෝනයක් වශයෙන් 2s කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝනයකුත් අනිත් ඉලෙක්ට්‍රෝනය වශයෙන් 2p කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝනයකුත් සහභාගී වෙන්න බැහැ කියන එක පැහැදිලි. ඉතින් එහෙනම් මොකද්ද මෙතනදී සිද්ධ වෙන්නේ? අනිවාර්යයෙන්ම බෙරිලියම් වටේට තියෙන්නේ එකම ගතිගුණ තියෙන එකම සමාන කාක්ෂික දෙකක් වෙන්නත් ඕනේ. ඉතින් ඒ සඳහා විද්‍යාඥයෝ සාකච්ඡා කරපු ක්‍රමවේදය තමයි ඒගොල්ලෝ හිතුවා මේ 2s සහ 2p කියන කාක්ෂික දෙකේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය එකට එකතු වෙලා එහෙම නැත්නම් මුහුම්කරණය වෙලා හැඩයෙන් සහ ශක්තියෙන් සර්ව සම නව කාක්ෂික නිර්මාණය වෙන ඇති. ඒගොල්ලෝ හිතුවා S සහ P කියන කාක්ෂිකවල ගතිගුණ දෙකම අන්තර්ගත වෙන විදියට මේ ආකාරයෙන් මේ දෙන්න එකතු වෙලා මුහුම්කරණය වෙලා නව කාක්ෂික නිර්මාණය වෙනවා ඇති. මේ නව කාක්ෂිකවල වෙන්න ඇති
මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඉතින් මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන නවකාක්ෂික උපයෝගී කරගෙන වෙන්න ඇති BeCl2 අණුව සාදන්න කියලා විද්‍යාඥයෝ කියන්න පටන් ගත්තා. ඉතින් මුහුම්කරණය කියන නම ඇහෙද්දිම ඕගොල්ලන්ට මතක් වෙන්නේ හයිබ්‍රිඩ් කියන වචනේ. හයිබ්‍රිඩ් කියලා කියන්නේ මුහුම් කියන තේරුම. ඉතින් හයිබ්‍රිඩ් කියන එක කතා කරද්දී මුලින් මතක් වෙන්නේ හයිබ්‍රිඩ් කාස්නේ. ඉතින් හයිබ්‍රිඩ් කාස් කියලා කියන්නේ මොකක්ද? විදුලියෙන් සහ ඉන්ධන බලය කියන බල දෙකෙන්ම බලගැන්වෙන වාහනයක්. ඉතින් ඒ වාහනයට බලය සපයන්න ක්‍රම දෙකක් තියෙනවා. විදුලිය සහ ද්‍රව ඉන්ධන කියන අවස්ථා දෙක. ඉතින් මේ දෙන්නගේ එකතුවකින් තමයි මේ වාහනය බලගැන්වලා ඉදිරියට යන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ මුහුම් කාක්ෂික කියන කතන්දරය. මුහුම් කාක්ෂික කියලා කියන්නේ මොකද්ද? S සහ P කියලා දෙන්නෙක් මුහුම්කරණය වෙලා හැඩයෙන් සහ ශක්තියෙන් සර්වසම නවකාක්ෂික දෙකක් නිර්මාණය වෙද්දී එතනටත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ මුහුම්කරණය කියන පදය. එහෙනම් අපි මාතෘකාවක් ලියාගෙන ඔයගොල්ලෝ නෝට් එක ලියන්න පටන් ගන්න ඕනේ. මාත් එක්කම නෝට් එක ලියමු. මුලින්ම ලියාගන්න මාතෘකාවක් විදියට මුහුම්කරණය මගින් අණුවල හැඩ පහදා දීම. මුහුම්කරණය මගින් අණුවල හැඩ පහදා දීම. මුහුම්කරණ ඉංග්‍රීසි යෙදුම තමයි හයිබ්‍රිඩයිසේෂන් කියලා කියන්නේ. ඒකත් ලියාගන්න වරහන් ඇතුලේ. හොඳයි. ලියාගන්න මෙහෙම. බෙරිලියම් පරමාණුවේ බාහිර ශක්ති මට්ටමේ වියුග්ම ඉලෙක්ට්‍රෝන නොමැති උවද එයට බන්ධන දෙකක් සාදා ගැනීමට හැකි බව සඳහන් කළෙමු. මෙම සංසිද්ධිය පැහැදිලි කර දීම සඳහා මුහුම්කරණ ආකෘතිය ඉදිරිපත් කර ඇත. හොඳයි. ලියාගන්න මුහුම්කරණයට අර්ථ දැක්වීමක්. ලියාගන්න අර්ථ දැක්වීම. ශක්තියෙන් එකිනෙකට සුළු වශයෙන් වෙනස් වූ කාක්ෂික කිහිපයක් එකතු වී ශක්තියෙන් හා හැඩයෙන් සර්ව සම නවකාක්ෂික කිහිපයක් සෑදීම මුහුම්කරණය නම් වේ. හොඳයි. එතකොට මේ අර්ථ දැක්වීම කියවලා බලද්දී අපිට අර්ථ දැක්වීමෙන් හම්බෙනවා දේවල් කිහිපයක්. අපි බලමු මේ දේවල් මොනවද කියලා. එතකොට කාක්ෂික මුහුම්කරණය වීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා කිහිපයක් තමයි මේ අර්ථ දැක්වීමේ තියෙන්නේ. අපි පළවෙනි අවශ්‍යතාවය ගත්තොත් මුහුම්කරණය සඳහා සහභාගී වෙන්න එකම පරමාණුවක වෙච්ච කාක්ෂික පමණ කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ කවදාවත් මුහුම්කරණයක් පරමාණු දෙකක් අතරේ පරමාණු දෙකක් අතරේ තියෙන කාක්ෂික දෙකක් අතරේ ඇති වෙන්නේ නැහැ කියන කාරණය.
උදාහරණයක් වශයෙන් බෙරිලියම් සහ බෝරෝන් කියන දෙන්න ආවර්තා වගේ එකළඟින් පිහිටි මූලද්‍රව්‍ය දෙකක් වුණත් ඒ දෙන්නගේ කාක්ෂික එකතු වෙලා මුහුම්කරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනි කාරණය කියන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ මුහුම්කරණයට සහභාගී වන කාක්ෂිකවල ශක්ති වෙනස කුඩා විය යුතුය. මම ඒ සඳහා යනවා කලින් උදාහරණයටම බලන්න. දැන් බෙරිලියම්ගේ මුහුම් උනේ 2s කාක්ෂිකය සහ 2p කාක්ෂිකය. 2s සහ 2p කාක්ෂික කියලා කියන්නේ ශක්තිය අතින් කුඩා ප්‍රමාණයකින් වෙනස් වෙච්ච කාක්ෂික දෙකක්. ඉතින් මුහුම්කරණයේදී ශක්තියෙන් ඉතා කුඩා ලෙස වෙනස් වූ කාක්ෂික විතරයි මුහුම්කරණයට ලක් වෙන්න පුළුවන්. හිතන්නකෝ උදාහරණයක් වශයෙන් කාබන් කියන පරමාණුව තියෙනවා කියලා. ඒතර කාබන්ගේ දෙවනි ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමෙත් P උපශක්ති මට්ටමෙත් ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී නම් මේ 2s සහ 2p කියන කාක්ෂික අතිච්ඡාදනය වුණත් අපි කාබන් නැතුව අපි හිතමුකෝ D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන මූලද්‍රව්‍යයක් උදාහරණයකට ස්කැන්ඩියම් වගේ මූලද්‍රව්‍යයක්. එතකොට D1 කියලා ඉලෙක්ට්‍රෝනයක් තියෙනවානේ. එතකොට එතනදී කවදාවත් එයාට S උපශක්ති මට්ටමේ කාක්ෂිකයක් සමග T උපශක්ති මට්ටමේ කාක්ෂිකයක් මුහුම් වෙන්න හැකියාවක් නැහැ. මොකද ඒ කාක්ෂික තියෙන්නේ ශක්ති මට්ටම් දෙකක. අපි උදාහරණයක් අරගෙන ඒක පැහැදිලි කරගමු. ස්කැන්ඩියම් කියන මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සලකමු අපි. 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d1. දැන් මෙතනදී මම කිව්වා වගේම මෙතන ඔයගොල්ලෝ දන්නවා තුන්වෙනි ශක්ති මට්ටමේ D උපශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඊළඟට තව ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා හතරවෙනි ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටම ඇතුලේ. ඉතින් කවදාවත් මෙන්න මේ වගේ කාක්ෂික මුහුම්කරණයට ලක් වෙන්න බැහැ කියලා තමයි දෙවෙනි කාරණේදී කියන්නේ. මොකද මේ කාක්ෂික වල ශක්ති වෙනස ගොඩක් විශාලයි. මෙයා තුන්වෙනි ශක්ති මට්ටමේ ඉන්නේ. මෙයා හතරවෙනි ශක්ති මට්ටමේ ඉන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ මුහුම්කරණයෙන් සෑදෙන කාක්ෂික සංඛ්‍යාව මුහුම්කරණයට සහභාගී වෙන කාක්ෂික සංඛ්‍යාවට සමාන වෙන්න ඕනේ. ඒකටත් මම කලින් උදාහරණෙම ගන්නම්. ඔයාලට පේනවා ඇති බෙරිලියම් මුහුම්කරණයට ලක් වුණාට පස්සේ 2s සහ 2p කාක්ෂික දෙකනේ මුහුම්කරණයට ලක් වෙන්නේ. ඉතින් මේ මුහුම්කරණයට ලක් වෙන කාක්ෂික සංඛ්‍යාව දෙකක්. හැදෙන මුහුම් කාක්ෂික සංඛ්‍යාවත් දෙකයි. ඒක තමයි තුන්වෙනි කාරණේදී කියවෙන්නේ. හොඳයි. අපි ලියාගමු එහෙනම් මාතෘකාවක්. කාක්ෂික මුහුම්කරණයේදී පහත අවශ්‍යතා සපුරාලයි. කාක්ෂික මුහුම්කරණයේදී පහත අවශ්‍යතා සපුරාලයි. අංක 1 මුහුම්කරණය සඳහා සහභාගී වන්නේ එකම පරමාණුවක වූ කාක්ෂික පමණි. අංක 2 මුහුම්කරණයට සහභාගී වන කාක්ෂිකවල ශක්ති වෙනස කුඩා විය යුතුය. අංක 3 මුහුම්කරණයෙන් සෑදෙන කාක්ෂික සංඛ්‍යාව මුහුම්කරණයට සහභාගී වන කාක්ෂික සංඛ්‍යාවට සමාන විය යුතුය. හොඳයි ලියාගන්න උදාහරණ
BeCl2 සලකමු. BeCl2 සලකමු. BeCl2 සලකමු. ඊළඟට ලියා ගන්න බෙරිලියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය මෙසේය. බෙරිලියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය මෙසේය. අපි ලියාගමු බෙරිලියම් වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. One s two, 2s2. මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගලය අඳින්න. මෙයා ලියා ගන්න භූමි අවස්ථාව කියලා. භූමි අවස්ථාව. පැහැදිලි? ඊළඟට අපි මේ 2s වල තියෙන ඉලෙක්ට්‍රෝන යුගලයට අදාළ ශක්ති සටහනක් අඳිමු. හොඳට බලා ගන්න ශක්ති සටහනක් කියලා කියන්නේ මොකක්ද කියලා. y අක්ෂයට ශක්තිය එන විදියට අඳින සටහනක් තමයි ශක්ති සටහන කියලා කියන්නේ ඒ කාක්ෂිකවල. ඉතින් 2s කාක්ෂිකයේ යම්කිසි ශක්තියක් අන්තර්ගතයි. අපි ඒක මේ විදියට අඳිමු. පැහැදිලි? ඊළඟට තව 2p කියලා කාක්ෂිකයක් තියෙනවා. ඒක මේ හරිය තමයි තියෙන්නේ. එයාගේ කිසිදු ඉලෙක්ට්‍රෝනයක් නැහැ. මේ ශක්ති සටහන ඇඳගන්න. ඊළඟට ලියා ගන්න මෙහෙම. භූමි අවස්ථාවේ පවතින බෙරිලියම් පරමාණුවක වියුග්ම ඉලෙක්ට්‍රෝන නැති නිසා එයට කෙලින්ම බන්ධන සාදාගත නොහැකිය. ඊළඟට වෙනම ලියන්න. බෙරිලියම් පරමාණුවේ 2s කාක්ෂකය සහ 2p කාක්ෂකය අතර ඇත්තේ 2s කාක්ෂකය සහ 2p කාක්ෂකය අතර ඇත්තේ කුඩා ශක්ති වෙනසකි. එනිසා සුළු ශක්තියක් ලබාගෙන 2s කාක්ෂකයේ ඇති ඉලෙක්ට්‍රෝනයකට 2p කාක්ෂකයක් වෙත ගමන් කළ හැකිය. ඒ උත්තේජිත අවස්ථාවක් ලෙස හඳුන්වයි. හොඳයි, අපි උත්තේජිත අවස්ථාවට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු. උත්තේජිත අවස්ථාව. ඒතර බෙරිලියම්ගේ උත්තේජිත අවස්ථාව හඳුන්වන්නේ මේ වගේ කුඩා තරු ලකුණකින්. 1s2, 2s1, 2p1. කලින් යුගල්ලා තිබෙ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් 2p කාක්ෂයකට ගමන් කරනවා. මෙයා ලියා ගන්න.
ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ අවස්ථාව සඳහා ශක්ති සටහනක් අඳින්න. කොහොමද මේ ශක්ති සටහන අඳින්නේ? බලා ගන්න. y අක්ෂයට ශක්තිය ඊළඟට x අක්ෂය ඔස්සේ මෙතන s කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා, p කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. s කාක්ෂිකයේ ශක්තිය අඩුයි, p කාක්ෂිකයේ ශක්තිය වැඩි. මේක මේ විදිහට අඳින්න. මෙයා 2s, මෙයා 2p. හොඳයි. මේ ශක්ති සටහනත් අඳ ගන්න. ඔයගොල්ලන්ට පැහැදිලි දැන් බෙරිලියම්ගේ උත්තේජිත අවස්ථාවේ යුග්ම ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බත් මේ දෙක සාර සම නැහැ. හරි? ඒතර සාර සම නැති දෙන්නගේ බන්ධන හැදෙන්නත් බෑ. එහෙනම් ලියා ගන්න මේකට යටින් උත්තේජිත බෙරිලියම් පරමාණුවක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් බැගින් සහිත කාක්ෂික දෙකක් පැවතියද ඒට සාරසම බන්ධන දෙකක් සෑදිය නොහැකිය. වෙනම ලියා ගන්න. එනිසා බෙරිලියම් පරමාණුවේ ඇති වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත 2s කාක්ෂිකය සහ වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත 2p කාක්ෂිකය එකතු වී හැඩයෙන් හා ශක්තියෙන් සාර සම නවකාක්ෂික දෙකක් සෑදෙන්නේ යැයි සලකමු. අපි දැන් බලමු මේ කාක්ෂික එකතු වෙලා හැදෙන භූම කාක්ෂික මොන වගේද කියලා. බලා ගන්න. මෙතනදී එකතු වෙන්නේ S කාක්ෂිකයක් සහ මෙතනදී නම් 2s කාක්ෂිකය මෙයා සහ 2p කාක්ෂිකය. මේ දෙන්න එකතු වෙලා හැදෙනවා මුහුම් කාක්ෂික දෙකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා p කාක්ෂික කියලා කියන්නේ තිගටි හැඩේ. එහෙම නැත්නම් ඩම්බෙල් හැඩේ කාක්ෂිකයක්. S කාක්ෂික කියලා කියන්නේ ගෝලාකාර හැඩේ කාක්ෂිකයක්. ඉතින් මේ දෙන්න එකතු වෙලා එහෙම නැත්නම් මුහුම් වෙලා හැදෙන මුහුම් කාක්ෂික ගත්තාම ඒ මුහුම් කාක්ෂික වලට මේ දෙන්නගෙම ගතිගුණ තියෙනවා. p කාක්ෂිකෙන් දිගට ස්වරූපය ලැබෙනවා. S කාක්ෂිකෙන් ගෝලාකාර ස්වරූපය ලැබෙනවා. ඉතින් හැදෙන කාක්ෂික මේ වගේ. එක කාක්ෂිකයක් මම අඳින්නම්.
එක කාක්ෂිකයක් මෙන්න මේ වගේ. උලන්ට පේනවා මේක S කාක්ෂිකයක් වගේත් නෙමෙයි P කාක්ෂිකයක් වගේත් නෙමෙයි. මේ දෙකම වගේ කෙනෙක්. ඉතින් මේ හැදෙන එක කාක්ෂිකයකට එක ඉලෙක්ට්‍රෝනයක් අන්තර්ගත වෙනවා. ඊළඟට හැදෙන කාක්ෂිකයත් අපිට මේ විදිහට මදින්න පුළුවන්. මේ දෙන්න අවකාශයේ ව්‍යාප්ත වෙලා තියෙන අංශක 180කින් ආනතෝ. ඒකයි මම මේ විදිහට ඇන්දේ. මොකද ඔයගොල්ලෝ දන්නවා විකර්ෂණ ඒකක දෙකක් අවකාශයේ ව්‍යාප්ත වෙන්නේ අංශක 180කින් ආනතව. ඉතින් මේකත් මේ දෙන්නත් විකර්ෂණ ඒකක දෙකක්. ඉතින් ඒ නිසා මේගොල්ලෝ අවකාශයේ ව්‍යාප්ත වෙන්නේ අංශක 180කින් ආනතව. මේ හැදෙන මුහුම් කාක්ෂිකවලට විශේෂ නමක් කියනවා. මේවට අපි කියනවා SP මුහුම් කාක්ෂික කියලා. SP මුහුම් කාක්ෂික කියලා කියනවා. ඇයි මේවට SP මුහුම් කාක්ෂික කියලා කියන්නේ? ඉතින් ඔයගලන්ට පැහැදිලි බෙරිලියම්ගේ මුහුම් වෙන්නේ S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක්. ඉතින් ඒ නිසා මේ මුහුම්කරණය වෙන කාක්ෂික මුහුම්කරණය වෙලා හැදෙන කාක්ෂික අපි කියනවා SP මුහුම් කාක්ෂික කියලා. මේ සිද්ධ වෙන මුහුම්කරණයටත් විශේෂ නමක් කියනවා. ඒකට අපි කියනවා SP මුහුම්කරණය කියලා. පැහැදිලි? S සහ P දෙන්න එක තුල හැදෙන මුහුම් කාක්ෂික SP මුහුම් කාක්ෂික. ඒ වෙන මුහුම්කරණයට අපි කියනවා SP මුහුම්කරණය කියලා. ඉතින් ලියා ගන්න මේ විදියට. වෙනම ලියා ගන්න. මෙම සංසිද්ධිය SP මුහුම්කරණය ලෙසද SP මුහුම්කරණය ලෙසද SP මුහුම්කරණය ලෙසද සෑදෙන නවකාක්ෂික SP මුහුම් කාක්ෂික ලෙසද හඳුන්වයි. SP මුහුම් කාක්ෂික ලෙසද හඳුන්වයි. ඊළඟට මෙන්න මේ රූප සටහන හදගන්න. 2S සහ 2P කාක්ෂික දෙයක් එකතු වෙලා තමයි SP මුහුම් කාක්ෂික නිර්මාණය වෙන්නේ. ඒ දෙන අංශක 180කින් ආනතව තමයි අවකාශයේ විහිදිලා ඉන්නේ. හොඳයි අපි මේකට ශක්ති සටහනක් අඳිමු. ඔයාලට මතක ඇති ආරම්භයේ අපි ඇඳ ශක්ති සටහනක් මෙන්න මේ විදියට. මෙයා 2S මෙයා 2P දැන් මේ දෙන්නම මුහුම්කරණයට ලක් වෙලා හැදෙනවා SP මුහුම් කාක්ෂික දෙකක්. ඒ දෙන්නගේ ශක්ති සටහන අපි ඇඳලා බැලුවොත් එහෙම ඔයගොල්ලෝ මොහොතක් කල්පනා කරලා බලන්න 2S සහ 2P කියන දෙන්නගේ ශක්තිය මේ වගේ අගයන් දෙකක්. අපි ඕක ගමුකෝ E1 E2 කියලා. එතකොට හැදෙන නව SP මුහුම් කාක්ෂික වල ශක්තිය ඔයගොල්ලෝ තනියෙන් කල්පනා කරලා බලන්න E3ට වඩා වැඩිද E1ට වඩා අඩුද එහෙම නැත්නම් E3 සහ E1 අතර පිහිටන්න ඕනේද? අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? E1 සහ E3 අතර පිහිටන්න ඕනේ. මොකද මේක මුහුම්කරණයක්. දෙන්නගෙම ගතිගුණ තියෙනවා. ඒතර දෙන්නගෙම ශක්තියත් මේකේ අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා මේ දෙන්නට මැද ශක්තියකින් තමයි SP මුහුම් කාක්ෂික නිර්මාණය වෙන්නේ. මේ වගේ එක කාක්ෂිකයක් අපිට අඳින්න පුළුවන් මෙහෙම. අනිත් කාක්ෂිකයත් එම මට්ටමේම මේ විදියට. මේ දෙන්නගෙම වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් බැගින් අන්තර්ගතයි. මෙන්න මේ ශක්ති සටහන් දෙක ඇඳගන්න. මේගොල්ලෝ යටින් ලියාගන්න මේගොල්ලන්ගේ මුහුම්කරණය SP මුහුම් කාක්ෂික එහෙම කියලා ලියාගන්න. SP මුහුම් කාක්ෂික තමයි මේ හැදෙන්නේ. ඇඳගන්න මේ ශක්ති සටහන.
අපිට අවශ්‍ය නම් දක්වන්න පුළුවන් 2s සහ 2p ගේ ශක්තියත්. එතකොට ඔයගලන්ට පැහැදිලි මේ දෙන්නගේ අතරමැද ශක්තියක් තමයි මේ sp මුහුම් කාක්ෂික වල තියෙන්නේ කියලා. මෙයා 2s ශක්තිය, මෙයා 2p ශක්තිය. හොඳයි, ඊට පස්සේ අඩි ලියා ගන්න. මෙම sp මුහුම් කාක්ෂික දෙක අංශක 180කින් විහිදී පවතින අතර එම මුහුම් කාක්ෂික දෙකෙහිම වියුග්ම ඉලෙක්ට්‍රෝන එකක් බැගින් පවතී. එම මුහුම් කාක්ෂික දෙකෙහිම වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් බැගින් පවතී. හොඳයි. ඊළඟට අපි බලමු මුහුම් කරන ඉගෙන ගත්තට පස්සේ දැන් BeCl2 අණුව නිර්මාණය වෙන්නේ කොහොමද කියලා කාක්ෂික රූප සටහනක් ඇසුරෙන්. හරි. එතකොට බෙරිලියම් ගත්තාම එයාගේ තියෙන්නේ sp මුහුම් කාක්ෂික දෙකක් අංශක 180කින් ආනත වෙලා. මේ ආකාරයෙන්. ඉතින් මේ අපි නම් කරොත් එහෙම මෙහා sp මුහුම් කාක්ෂික. හැමදෙස්සෙම මතක තියාගන්න කාක්ෂික රූප සටහනක් අඳිද්දී මේ කාක්ෂික මොනවද කියලා නම් කරන්න ඕනේ. ඊළඟට ක්ලෝරින්ගේ තියෙන්නේ p උපශක්ති මට්ටම්. ඔයගොල්ලෝ දන්නවා p උපශක්ති මට්ටම අඳින්නේ ඩම්බෙල් හැඩති. මේ ආකාරයෙන්. මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් වෙනවා. ඊළඟට තවත් ක්ලෝරින් පරමාණුවකින් තවත් p කාක්ෂිකයක් ඇවිල්ලා මෙතනින් බන්ධන හදනවා. පැහැදිලි? right. ඊළඟට අපි p කාක්ෂිකේ ක්ලෝරින්ගේ අනිත් p කාක්ෂික සම්පූර්ණ කරමු. මේ ආකාරයෙන් මැද්දේ ඉස්සෙල්ලා තියෙන ඉලෙක්ට්‍රෝන දෙක මම අඳින්නේ. ඊළඟට මේ කාක්ෂික නම් කිරීමක් කරමු. මෙයා px, මෙයා py, මෙයා pz. මේ විදිහටම මෙයාවත් නම් කරමු. මෙයා px, මෙයා py, මෙයා pz. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මේ විදිහට තමයි අපිට BeCl2 ගේ කාක්ෂික රූප සටහන අඳින්න පුළුවන් වෙන්නේ. බෙරිලියම්ගේ තියෙනවා මුහුම් කරණය වෙච්ච sp මුහුම් කාක්ෂික දෙයක් අංශක 180කින් ආනත. ඊළඟට එක ක්ලෝරින් පරමාණුවකින් p කාක්ෂිකයක් බැගින් දායක වෙලා මේ සිග්ම බන්ධන දෙක නිර්මාණය වෙනවා. සිග්ම බන්ධන දෙක අපි බලමු මෙහෙමනේ තියෙන්නේ. හරි. එතකොට මේ බන්ධන දෙක සිග්ම බන්ධන දෙකක්. ඉතින් මේ බන්ධන දෙක මොනවද? මෙයාගේ sp මුහුම් කාක්ෂිකයත් මෙයාගේ p කාක්ෂිකයත් අතිචාදනයෙන් හැදෙන බන්ධනය. මේ බන්ධනත් ඒ ආකාරයෙන්ම තමයි. පැහැදිලි. ඉතින් මේ කාක්ෂික රූප සටහන ඔයගොල්ලෝ අඳ ගන්න. ඇඳගෙන ඉවර වෙලා මෙන්න මේ රූපය අඳගෙන මේ බන්ධන කොහොමද ඇති වෙන්නේ කියලා අපි ලියලා බලමු.
බෙරිලියම්ගෙන් සපයන්නේ sp මුහුම් කාක්ෂික, ක්ලෝරින්ගෙන් සපයන්නේ p කාක්ෂික. එහෙනම් මෙයා spp අතිච්ඡාදනයක්. මෙයාත් එහෙමයි. බෙරිලියම්ගෙන් sp සපයනවා, ක්ලෝරින්ගෙන් p සපයනවා. එහෙනම් මෙයා psp අතිච්ඡාදනයක්. හොඳයි. අපි ඊළඟට බලමු තවත් උදාහරණයක්. අපි ගමු BF3. BF3 අපි ලුයිස් view හැඳලා බැලුවොත් අපිට මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. ෆ්ලෝරින් තුනකුත් එක්ක බන්ධන තුනක් නිර්මාණය කරනවා. බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාස අපි ලියලා බලමු. බෝරෝන් එන්නේ 1s2 2s2 2p1. මෙතන බෝරෝන්ට තියෙන්නේ වියුක්ම ඉලෙක්ට්‍රෝන එකයි. නමුත් ඔයගලන්ට පේනවා බෝරෝන් බන්ධන තුනක් නිර්මාණය කරගෙන තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන සිද්ධ වෙන්නේ මුහුම්කරණය කියන සංසිද්ධිය. අපි බලමු බෝරෝන්ගේ උත්තේජිත අවස්ථාවේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මොකක්ද කියලා. මේ 2s ගේ යුගල්ලා තියෙන ඉලෙක්ට්‍රෝන දෙකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය සුළු වශයෙන් අරගෙන මේ 2p කාක්ෂිකයක් වෙත ගමන් කරනවා. එතකොට වියුග්ම සමාවෙන්න. එතකොට ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මේ විදියයි. 1s2 2s1 2p2. පැහැදිලි. අපි මේ අවස්ථාවට ශක්ති සටහනක් ඇන්දොත් එහෙම බලාගන්න ශක්ති සටහන අඳින විදිය. y අක්ෂයේ ශක්තිය. ඊළඟට s කාක්ෂිකයක තියෙනවා එක ඉලෙක්ට්‍රෝනයක්. එයා ඉන්නේ 2s වල. s කාක්ෂිකයට වඩා ශක්තියෙන් වැඩි p කාක්ෂික. 2p වල තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක්. ඉතින් ඔයගලන්ට පැහැදිලි s කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් සහ p කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙලා මුහුම්කරණයක් සිද්ධ වෙනවා. මට කියන්න මේ මුහුම්කරණයේ නම මොකක්ද කියලා. s1යි p2යිනේ මුහුම් වෙන්නේ. එහෙනම් මේ මුහුම්කරණය sp2 මුහුම්කරණය. මේ මුහුම්කරණය sp2 මුහුම්කරණය. හොඳට මතක තියාගන්න. S1යි P2යි නම් SP2. කලින් එකේ S1යි P1 නිසා තමයි SP මුහුම්කරණය වුනේ. දැන් බලමු මේ දෙන මුහුම්කරණය වුණාට පස්සේ කොහොමද ශක්ති සටහන අඳින්නේ කියලා. ඒගොල්ලන්ට පැහැදිලි මේ හැදෙන SP2 මුහුම් කාක්ෂික තුනම හැඩයෙන් සහ ශක්තියෙන් සමයි. එහෙනම් මේ දෙන්නගේ අතරමැදි ශක්තියක් මේ වගේ එක සමාන ශක්ති තුනක් තියෙන කාක්ෂික තුනක් තමයි නිර්මාණය වෙන්නේ. මේ සෑම කාක්ෂිකයකම එක ඉලෙක්ට්‍රෝනය බැගින් අන්තර්ගතයි. ඒතර ඔයගොල්ලෝ මට කියන්න මේ මොන මුහුම් කාක්ෂිකද කියලා? sp2 මුහුම් කාක්ෂික. මේවා sp2 මුහුම් කාක්ෂික. දැන් BF3 උදාහරණ කියලා දාගෙන මෙන්න මේ කාරණා ටික ලියා ගන්න. මුලින්ම BF3 ගේ අණු අඳින්න ලුයිස් ව්‍යුහය. ඊළඟට භූමි අවස්ථාවේ සහ උත්තේජිත අවස්ථාවේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ලියන්න. ඊළඟට ශක්ති සටහන් දෙක අඳින්න.
හොඳයි ඔයගොල්ලෝ ඇඳලා ඉවර නැත්නම් වීඩියෝ එක පෝස්ට් කරලා දෙන්න. අපි ඊළඟ කොටසට යමු. එතකොට BF3 වල S1 සහ P2 එකතු වෙලා මුහුම් කරනාට පස්සේ හැදෙන SP2 මුහුම් කාක්ෂයක කොහොමද අවකාශය යාප්ත වෙන්නේ කියලා තමයි දැන් මම කියලා දෙන්න යන්නේ. බලා ගන්න. එතකොට මෙන්න මේ වගේ 2s කාක්ෂිකයක් සමග එකතු වෙනවා P කාක්ෂිකයේ වෙච්ච ඉලෙක්ට්‍රෝන යුගලයක්. ඉතින් මේගොල්ලෝ එකතු වෙලා හැදෙනවා කාක්ෂික තුනක්. මට කියන්නකෝ විකාශන එකක තුනක් අවකාශය යාප්ත වෙන්නේ මොන හැඩෙන්ද? තල්ලිය ත්‍රිකෝණාකාර හැඩෙන්. මම ඒක අඳින්නම් මේ විදියට. මෙම සියල්ලක්ම අංශක 120කින් ආනතයි. මේ අතර කෝණය අංශක 120යි. මේක මොන වගේ හැඩයක්ද? තලිය ත්‍රිකෝණාකාර හැඩයක්. මේ සටහන තැඳ ගන්න. මොන කාක්ෂිකද? SP2 මුහුම් කාක්ෂික. SP2 මුහුම් කරණයෙන් හැදෙන්නේ SP2 මුහුම් කාක්ෂික. අපිට මේක මේ හැඩයට නැතුව මෙහෙම අඳින්නත් පුළුවන්. තලිය ත්‍රිකෝණාකාර ඕනම හැඩයකට මේක අඳින්න පුළුවන් අපිට. අංශක 120කින් ආනතයි. හොඳයි දැන් ඔයගොල්ලෝ අනේ ඊට කලින් මට කියන්න ඕනේ දැන් මේ ඉලෙක්ට්‍රෝන තුනක් මේ තුන්දෙනාගේ තියෙනවා. ඒක මට අමතක වුණා. දැන් මට ඔයගොල්ලෝ පොඩි වෙලාවක් අරගෙන තනියෙන් ඇදලා දෙන්න. BF3 වල කාක්ෂික රූප සටහන. පොඩි වෙලාවක් අරගෙන ඇදලා දෙන්න මට BF3 වල කාක්ෂික රූප සටහන. හොඳයි අපි අඳිමු. මුලින්ම බෝරෝන් අඳිමු. බෝරෝන් තලිය ත්‍රිකෝණාකාරව මේ වගේ කාක්ෂික තුන පිහිටනවා. ඊළඟට ෆ්ලෝරින් වලින් සපයන්නේ P කාක්ෂික. ඒක මට මෙහෙම අඳින්න පුළුවන්. මේ ඔක්කොම මොන බන්ධනද? සිග්මා බන්ධන. මේ තුන් දෙනාම සිග්මා බන්ධන. දැන් මේවා අපි නම් කරමු. මේවා SP2 මුහුම් කාක්ෂික. SP2 මුහුම් කාක්ෂික.
sp2 මොහොම් කාක්ෂික. මෙයා මොනවද? ෆ්ලෝරීන් වල p කාක්ෂික. මේ තියෙන්නේ ෆ්ලෝරීන් වල p කාක්ෂික. මෙතන තියෙන්නේ ෆ්ලෝරීන්ගේ p කාක්ෂිකයක්. BF3 ගේ කාක්ෂික රූප සරහන විදිහට අපිට මේක ඇඳලා නතර කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆ්ලෝරීන්ගේ අනිත් කාක්ෂික ටිකත් අපිට සම්පූර්ණ කරන්න පුළුවන් මේ විදිහට. කාක්ෂික රූප සරහන අඳින්න කියලා කිව්වහම මේ සියලුම කාක්ෂික නිරූපණය වෙන සටහන අඳින්න ඔයගොල්ලෝ මතක තියාගන්න විභාගෙදී නම්